අයිබෝන් කියලා පිළිගන්නවා විහඟ සිරුරු බසන අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි ටොප් 50 එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න ටැලන්ටඩ් අප්කම කෙනෙක්ව. හිරු සුබ ඩාන්ස් සීසන් 2 එකකින් ඔබේ ආලින්දට පැමිණි ඔබේ ජනාදරයටපත් ඔහු මහේෂ් ඉන්දිකල්. අයිබෝන් මහේෂ් මල්ලි. ඉතින් අද අපි ටොප් 50 එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ මහේෂ් ඉන්දිකල්. මහේෂ් ඉන්දික කියන්නේ හිරු සුබ ඩාන්ස් සීසන් 2 වේදිකාවේ කරලියට යන පුද්ගලයෙක්. ඉතින් ලංකාවේ ඉන්න දක්ෂයෙක්. ඉතින් අපි හැම වෙලේම ටොප් 50 එපිසෝඩ්ස් වලින් මහේෂ් ලංකාවේ ඉන්න සෙලිබ්‍රිටිස් ලවර්, අප්කමර්ස් ලවර්, එහෙම නැත්නම් මේ ධෛර්යයෙන් නැගිටින මිනිස්සු මේ හැමෝම එකතු කරගන්නවා. ඉතින් අපි ඔබ එකතු කරගන්නේ ටැලන්ටඩ් අප්කම කෙනෙක් විදියට. ඉතින් අපි විශ්වාස කරන අනාගතයේදී මේ සියලුම දේවල් එක්ක ඔබ ලංකාවේ ජනාදරයටපත් ප්‍රබල සාර්ථක කලාකරුවෙක් අනාගතයේදී වෙයි කියලා. ඉතින් මහේෂ් දැන් ගොඩක් දෙනෙක් පුංචි තරෙන් ඔබව නිරන්තරයෙන් දැකලා ගොඩක් දෙනෙක් මෙයා මහේෂ් ඉන්දිකල් මහේෂ් තමයි කියලා දන්නවා, හීරෝ සුපර් ඩාන්සර් මහේෂ් කියලා අඳුරනවා. ඉතින් සමහර දන්නේ නැති පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දන්න නොදන්න හැමෝටම දැනගන්න මම මහේෂ්ට අවස්ථාව දෙනවා මහේෂ් ඉන්දිකල් කවුද කියන්නේ කවුද කියලා අපේ ප්‍රේක්ෂකයන් කියන්න. මහේෂ් ඉන්දිකල් කියන්නේ මූලිකවම නර්තන ශිල්පියෙක්. මගේ එතකොට ප්‍රධාන දේ නර්තන ශිල්පිය සහ ඒකත් එක්කම මම දැන් නර්තනය උගන්වනවා, ගුරු වෘත්තියක් කරනවා. හැබැයි ඒක මගේ ප්‍රයිවට් විදියට තමයි යන්නේ. කියන්නේ රාජ්‍ය සම්බන්ධයෙන් ගුරු වෘත්තියක් නෙමෙයි, මම තාම කරන්නේ මගේ ප්‍රයිවට් ක්ලාස් ඒ දේවල්. නර්තන ශිල්පියෙක් කියන විදිහට තමයි රටේ මිනිස්සු තාම දන්නේ. බලමු ඉස්සරහට යනකොට සමහර අලුත් දේවල් එකතු වෙලා තව පොඩි දේවල් වෙලා තව අලුත් දේවල් වලින් හම් වෙන්න පුළුවන් මට ඒවල ඉස්සරහට. ඉතින් මහේෂ් ඉන්දික කියන චරිතයම ඔබ හඳුන්වලා දෙද්දී ඔබ කිව්වොත් ඔබගේ ටයිටල් එක මොකද්ද? ඒ කියන්නේ ඔබ මම දන්නවා ඔබ විශාරදවරයෙක් වෙනවා. අපි මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමු. මම මුලින්ම මගේ ප්‍රථම උපාධිය නිම කරන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ. මම හරිම ගෞරව කරන තැනක් ඒක. මොකද රටට පාසල් කාලයෙන් පස්සේ පාසල් කාලේ මාව ගොඩක්ම මේ රූපවාහිනී නාලිකාවකින්වත් එහෙම දෙයකින් මගේ පාසල් කාලයේදී මාව එළියට එන්නේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාලයෙන් මම ලබාගත්තේ මහා පන්නරයත් එක්ක තමයි මාව එන්නේ ඉදිරියට එන්නේ මේ රටේ මිනිස්සු මාව දැනගන්නේ. ඒ විශ්වවිද්‍යාලයේ මම ලබාගත්ත හැමෝටම කලින් නැත්නම් දැන් අපි උනත් මහේෂ් ඉන්දික කියලා ඉස්සරහට මෙහෙම කෙනෙක් බිහි වෙයි, ඉස්සරහට මේ කෙනෙක් ඉන්නවා කියන දේ අපි දැනගන්නවා. ඒකේ මූලික පන්නරය ලැබෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මගේ ප්‍රථම උපාධිය. ඒකත් එක්ක මම මතක් කරන්න ඕන වෙලාවේ මොක්ෂා සමසුලේ මගේ කතක් මම ඉගෙන ගන්නේ කතක් කියන්නේ මුල අයන්නේ ඉඳලා මම ඉගෙන ගන්නේ එතුමියගෙන්. ඉතින් ඒකත් එක්ක ලක්නෝ සංගීත විශ්වවිද්‍යාලයේ තවත් ආදරේ මතක් කරන්න මම ඇත්තටම හරි ගෞරවයෙන් ඒ වෙලාව මතක් කරන්නේ. මොකද මහේෂ් ඉන්දික කියන කෙනෙක් කතක් නටනවා නම් අද එතුමිය නිසා. ඉතින් ඇයගෙන් ලබාගත් දැනුමෙන් ලක්නෝ බාත්කන් සංගීත විද්‍යාපීඨයේ ප්‍රථම පන්තියේ උපාධියක් කරගෙන මම විශාරද කියන දේ මේ කොට ඉවර කළා. ෆස්ට් ක්ලාස් ඕන. ෆස්ට් ක්ලාස් නේ. ඉතින් මගේ ගුරුතුමියත් හරි ආඩම්බරෙන් ඒක කියනවා. මොකද ඇය හා අපිත් එක්ක මම ඇයත් එක්ක ගනුදෙනු කරද්දී මේ ගොඩ නැගෙන්නේ ගුරුවරයා ශිෂ්‍යයා කියන සම්බන්ධය නෙමෙයි. හරි මානුෂීයයි. ඉතින් අපි අපේ ගුරුවරුන්ටයි ඒ දේවල් එක්ක තමයි මම කතක් නර්තනය ඉගෙන ගන්නේ. ඒකට මම මේ වෙනකොට කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරනවා. තාම ඒක කම්ප්ලීට් නැහැ. ඉතින් මහේෂ් අපි හැම වෙලේම ටොප් 50 එපිසෝඩ්ස් වලින් අපි ඔයගොල්ලන්ව අරගෙන එද්දී අපි අප්කමින් channel එකක් අපි අප්කමින් channel එකක් වුණත් අපි හැම වෙලේම අපි මේ ලංකාවේ ඉන්න යහපත් මිනිස්සු, ඒ කියන්නේ මොන හරි දෙයක් කරන මිනිස්සු සහ සෙලිබ්‍රිටිස් වල කිව්වොත් ලංකාවේ අනිවාර්යයෙන්ම දෙයක් කරපු සහ අපිට හැමෝටම ආදර්ශ ගන්න පුළුවන් පුද්ගලයෝ. ඉතින් ඊට අමතරව ඔබ වැනි තරුණයෝ ඔබ වගේ දක්ෂයින් අපි අරගෙන එන්නේ. මොකද මේ වීඩියෝ එක අපි ඔබ අද කරාට පස්සේ කවදා හරි අවුරුදු ගානකින් වුණත් ඔබට මේක ස්ටිල් YouTube එකේ හැමදාම දකින්න පුළුවන්. ඉතින් එතකොට මේක ගමනේදී ඔබ කියන්නේ කවුද කියන ඉමේජ් එක කියන්නේ කිසිම බැරියර් එකක්
කිසිම රාමුවකට කොටු කරන්නේ නැතුව අපි අද ඔබව එකතු කරගන්නේ ඒ විදිහට මේ මහේෂ් ඉන්දික කියන චරිතය ඉස්සරහට කාලේ ගන්නවන්න. ඉතින් මහේෂ් අපේ ටොප් විත් යූ එපිසෝඩ් එකේ අපි අහන කොමන්ට් ක්වෙස්චන් එකක් තියෙනවා. මම හිතන්නේ ඔබ මගේ එපිසෝඩ් බලන කෙනෙක් විදිහට මම අනිවාර්යයෙන් හිතනවා ඒක මේ වෙලාවේ මහේෂ් දන්නවා කියලා. මහේෂ් ලංකාවේ තරුණ පරම්පරාව ගැන අපි කතා කරලා ඔබට තියෙන්නේ ධනාත්මක ආකල්පයක්ද එහෙම නැත්නම් ඍණාත්මක ආකල්පයක්ද? පොසිටිව් නෙගටිව් කියලා කිව්වොත් ඔබ මොන විදිහටද හිතන්නේ? මම පෞද්ගලිකව මම ධනාත්මක මිනිස්සෙක්. මොකද අපිට ජීවිතේ සමහර දේවල් තියෙනවා අපිට අපේ ධනාත්මක සිතුවිලි නිසාම ජයග්‍රහණය කරගන්න පුළුවන් දේවල්. එකක් ඒක මට අත්දැකීම් තියෙනවා. මොකද දැන් මම කාටවත් එහෙම මේ ප්‍රබල විදියට ප්‍රහාරයක් එල්ල කරනවා නෙවෙයි. නමුත් ජ්‍යොතිෂ්‍ය වගේ දේවල් වලින් දැන් අපේ දෙමව්පියෝ ඔබ බලනවනේ. බලන බෝලි පූජාවල් තියන්න ඕනේ ඔය වගේ දේවල්. මගේ ජීවිතයේ අසවත්ම තැන තමයි ජ්‍යොතිෂයේදී එක්තරා පුද්ගලයෙක් කියනවා මට මගේ ජීවිතේ මෙහෙමයි අවුරුදු 17 වෙනකොට මම විනාශ කරගන්නවා. හැබැයි අපේ අම්මා ඕක බලලා ගෙදර ඇවිල්ලා ඕක කිව්වට පස්සේ තමයි මම තීරණය කරගන්නේ. ඔතනින් තමයි මගේ ධනාත්මක ආකල්පය කියන දේ මම හිතන්නේ මට මේක කිව්වට මට මේක වෙනස් කරගන්න පුළුවන් කියන එක මම දකින්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් මට පුළුවන් නම් ඒ අනිත් අයටත් කරගන්න පුළුවන්. ඒ නිසා මම වර්තමානයේ වෙන විට මම දකින්නවා ලංකාවේ තරුණ පරපුර හරි ධනාත්මකයි. හැබැයි යම් අවස්ථාවල් වල අපි දකිනවා මේ ධනාත්මක දේ කරන්නට ගිහිල්ලා පොඩි මිනිස්සු වරද්ද ගන්න තැන් තියෙනවා. Taman යන්නේ මොන ශාස්ත්‍රයේද අපි යන්න ඕනේ මේ ශාස්ත්‍රය තුල නිවැරදි ගමන. ඒ නිවැරදි ගමන සාර්ථකව ගියොත් ඒ ධනාත්මක දේවල් ඒකට එකතු කරගත්තොත් අපිට පුළුවන් සාර්ථකව යන්න. මොකද මගේ ශාස්ත්‍රයේ නර්තන ශාස්ත්‍රයේ මම ඒක ධනාත්මක විදියට ඒක හොඳ ශිල්පීය පසුබිමක් ඇතුව මම ඒ දේවල් ටික හදාගත්ත නිසා තමයි මිනිස්සු මාව පිළිගන්නේ. මම මොකුත් නෑ මම ආවා නිකම්ම මම නැට්ටුවා. එතකොට ගමන කෙටි පැවැත්මක් නෑ. හැබැයි දැන් මට ලැබෙන ලොකුම ගෞරවය තමයි මාව මහේෂ් ඉන්දික අයියා යුනිවර්සිටි එකේ ඉගෙනගෙන මෙහෙම දේවල් මට ඒක හරියට වටිනවා. මොකද ඒ ධනාත්මක සිතුවිල්ල නිසානේ මම හිතට යන්නේ. ඉතින් මම හිතන්නේ ධනාත්මක දේ එක්ක රටේ තරුණ පරපුර කරනවා තමන් කරනවා නම් යම් දෙයක් යම් වෘත්තියක් යම් තමන් හදාගෙන යන ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රය නිවැරදිව හරි දේ ඉගෙනගෙන ඉස්සරහට යන එතකොට ගමන හරි සුන්දරයි පිළිගැනීමක් තියෙනවා සාර්ථකයි. ඔව්. ඉතින් මහේෂ්ට ලංකාවේ තරුණ පරපුර ගැන පොදුවේ තියෙන ධනාත්මක හැඟීමක්. නමුත් ඔබ සඳහන් කරන්නේ ඔබ කුමන හෝ ශාස්ත්‍රයක නියැලෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ කරන ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යයනය නිරත වෙන්න, ඒ පිළිබඳව හැදෑරීම් කරන්න. එතකොට තමයි ඔබට ජනතාව අතරට යන්න පුළුවන් සහ මේ ශාස්ත්‍රය තුළ පැවැත්මක් තියාගන්න පුළුවන්. ඉතින් මහේෂ් මේ ඔක්කොම දේවල් කතා කරද්දී මම මහේෂ්ගෙන් අහන්න කැමතියි මේ දවස්වල මහේෂ්ගේ ජීවිතේ මොන විදිහටද ගෙවෙන්නේ කියලා. මේ දවස්වල අපිට ලොකු නිවාඩු කාලයක් හම්බුනා නම් ඉතින් ඒකත් ඒ ලොකු නිවාඩු කාලය දැන් හැමෝම කියනවානේ අපේ පළදායි ලෙස යොදාගමු. එහෙම කියලා ඉතින් මේ කාලේ මගේ කරන්න හිටපු අය දෙක තුනක් පොඩ්ඩක් පස්සට ගියා මේ ජනතාව රැස් කිරීමේ පොඩි ගැටලුවක් තියෙන නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් වගේ වෙනකොට ඒක කරන්න. මේ දවස්වල විශේෂයෙන් කියන්නේ අපිට නිවාඩු කාලේ කරන්න තිබිලා ඒ පොඩ්ඩක් අර පෙන්ඩිං ටික අපක් කරගෙන යනවා. ඉතින් විශ්වවිද්‍යාලයට මේ අලුත් තාම පටන්ගෙන නැති නිසා ටිකක් නිදහස් විදිහට යනවා පොඩි අලුත් දේවල් ටිකක් කරන්න. අපි තාම ප්ලෑන් එක ගන්න ප්ලෑන් එක ගන්න ෆෝකස් කරගෙන ඉස්සරහට මොන විදිහටද වෙන්නේ කියලා ඔබම අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉතින් මහේෂ් අපි ටොප් විත් යූ එපිසෝඩ්ස් වලදී හැම වෙලෙම මේ ආදරය සහ ප්‍රේමය ගැන කතා කරන්න කැමතියි. ඉතින් මහේෂ් ඉන්දික කියන චරිතය ඔබ මේ මහේෂ් ඉන්දික කියන තරුණයා මොන විදිහටද මේ ප්‍රේමය සහ ආදරය කියන මේ ලෝකෙ දෙන සුන්දර බැඳීම ගැන ඔබ මොන විදිහටද හිතන්නේ? ප්‍රේම සහ ආදරය මම හිතන්නේ මේ ලෝකයේ සුන්දරම දේවල් කිහිපය තුළ තියෙන මූලික දෙයක්. ඉතින් මේක මේ ලෝකේ පවතින ඉදිරියට යන්න මේ ස්වභාව ධර්මයෙන් හැම දෙයකින්ම පෝෂණය වෙන දෙයක් නේ ආදරය සහ ප්‍රේමය කියන්නේ මේ දෙක එකට යන්නේ.
ආදරයෙන් මෙමය ඉතින් වෙනම යන්නේ දෙක එකට ඉතින් හරි සුන්දරයි ඒකයි ආදරේ විද්‍යාව ගමන් දින්නේ මෙමය ආදරයක් තිබුණා මට ඉතින් ඒක පස්සේ මගේ විශ්වවිද්‍යාල කාලේ තිබුණේ ඒ පස්සේ කොහොම හරි යම් පොඩි තේමනේ අපේ අර එක රේඛීයව ඔක ගමන් කරේ නැතුව පොඩි හැලහැප්පීම් ආවා ඊට පස්සේ ඉතින් අපිම කතා කරා ඒක මෙහෙමයි ඒක හරි ස්වාධීනයි මොකද හරි විවෘතයි මොකද අපි ආශ්‍රය කරා කෙලින්ම ආශ්‍රය කරගෙන ගියා යම් හැලහැප්පීම් වෙන්න පටන් ගත්තා ඉවසක් දෙන්නම කතා කරා මෙහෙමත් චොර වෙයි වගේ ඒ නිසා එහෙමම හරියම තේරුම් ගැනීමකින් ඉතින් ඒක නැවතුණා හැබැයි අදටත් අපි හොඳ යාළුවෝ ඒක මට ඒක කියන්න තේරෙන්නේ කොහොමද මේ බැඳීම කියලා හැබැයි අර දැන් තියෙනවා ඒ කියන්නේ නිකන් අමුතු දෙයක් අනිවාර්යයෙන් ඒකයි මහේෂ් මෙහෙමයි සමහර විට මේ ආදරය සහ ප්‍රේමය කියන බැඳීම් නිසා සමහරුන්ගේ ජීවිත විනාශ වෙනවා තවත් සමහරුන්ගේ ජීවිත කලෙල වෙනවා සහ තවත් සමහරුන්ගේ ජීවිත මේ දෙක මැද දෝලණය වෙනවා ඒ කියන්නේ වුණවත් දන්නේ නැහැ මොකද්ද උන්ට වෙන්නේ කියන දේ. ඉතින් මේ මහේෂ් කියන චරිතේ මොන විදිහට ආදරය සහ ප්‍රේමය ගැන හිතන්නේ මේ ආදරය කියන දේ ඇත්තට මනුස්සයෙක් ජීවිතේ ළඟින්ම තියාගෙන පරිස්සම් කරන්න ඕන දෙයක් කියලා හිතන්නේ. එහෙම නැත්නම් මේ ආදරය සහ ප්‍රේමය කියන දේ පැත්තකින් කරලා තිබ්බොත් තමයි අපිට අපේ අරමුණු සහ අපේ රාජකාරී ටික ඉදිරියට කරගෙන යන්න පුළුවන් කෙනෙකුත් මේ දෙකේ ඔබ මොන වපසරයකද ඔබ වැඩි යන්නේ? මෙහෙමයි අපිට ආදරය ජීවිතයට අත්‍යවශ්‍යයි. මං හිතන්නේ ආදරය නැතුව ජීවත් වෙනවා කියන එක කරන්න බෑ. මොකද මේ ආදරය අපි නම් කියන්නේ පෙන්වතියක් ඒ ආදරෙනකොට අපේ අම්මගෙන් තාත්තගෙන් අපිට දැන් ඕනම දරුවෙක් ආසයි නේද දෙමව්පියන්ගේ ආදරය ලැබෙනවට. දැන් මම හරි ආසයි අම්මගෙන් මට තාත්තා නැහැ. ඉතින් අම්මගේ ආදරය මට සහෝදර සහෝදරියන්ගේ ආදරය ලැබෙනවා. ඉතින් ඒවා හරි සුන්දරයි අපි යාළුවන්ගේ දැන් මාව එක්තරා පිරිසක් රටේ දන්න නිසා මට ඒ අයගෙන් ලැබෙන ආදරය ඒක වෙනම එකක්. ඒ කියන්නේ ඒ මිනිස්සු අපිව දැකලවත් නැතුව කොච්චර අපිව තේරුම් අරගෙන අපිව මොන විදියට ඒගොල්ලන්ගේ හිතේ මවාගෙන ඉන්නවද කියන එක ඒ අපිට ලැබෙන ආදරයෙන් ඒ අපිට ඒගොල්ලෝ කතා කරන විදියෙන් ඒ දේවල් වලින් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ. එහෙම මං හිතන්නේ නැහැ කිසිම කෙනෙක්ට ඔය කියනවා ආදරේ නැතුව එහෙම කියලා. හැබැයි ආදරය කියන දේ ජීවිතේට හරි විදියට ලැබුණොත් ඒක ලොකු රුකුලක් වෙනවා තමන්ගේ එම් එකට යන්න. දැන් ආදරය නිසා ජීවිතේ විනාශ කරගන්නවා එහෙම කියන්නේ ආදරේ පොඩි අර ප්‍රශ්න ආදරේ නෙමෙයි මේ ආදරය කියන සංකල්ප වෙනස් කරගෙන එක්කෝ එතන තියෙන්නේ අනිකාව නතු කර ගැනීමේ ආශාව. එහෙමත් නැත්නම් තියෙන්නේ අනිකා අර එයාත් එක්ක ඉඳලා ඒ මාර්ගයෙන් අනිකා ජනප්‍රිය වෙන්න හරි එයාගේ ගමන යන්න හරි පරයයි කියන දේ අන්න ඒ දේවල් එක්ක. ඉතින් මේ දේවල් කතා කරගෙන යද්දී මම කැමතියි මේ ලංකාවේ නර්තනය ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි අපේ ටෝක් ඉති එපිසෝඩ්ස් වලින් අපි එකතු කරගන්නවා ලංකාවේ ඉන්න ප්‍රවීණ චන්දන වික්‍රමසිංහයන් වගේ දැවැන්තීන්ව. ඉතින් අපි මහේෂ්ගෙන් අහන්න කැමතියි මහේෂ් ඔබ සූදානම් ලංකාවේ අනාගතයේ නර්තනය වෙනුවෙන් ගොඩක් වැඩ රාජකාරී ඉෂ්ට කරන්න. ඉතින් ඒ බලාපොරොත්තු අපි හිතේ තියාගන්න ගමු අපි මහේෂ්ගෙන් අහනවා ලංකාවේ නර්තනය ලෝකයේ නර්තනයත් එක්ක සංසන්දනය කරද්දී අපි කරට කර ඉන්නවද සහ අපි ඉන්ටර්නැෂනල් මාකට් එක අපිට තව ගොඩක් දුරයිද එහෙම නැත්නම් අපි ඉන්ටර්නැෂනල් මාකට් එක තුල දැනටමත් රැඳිලා ඉන්නවද? ඉන්ටර්නැෂනල් මාකට් එක ඇතුලේ ශ්‍රී ලංකීය නර්තනය කියන දේ ලොකු පිළිගැනීමක් තියෙනවා. හැබැයි අපි තව මේක කියන්නේ ප්‍රතිකරණය කරන්න ඕනේ. මම දැන් අර දැන් අපේ මම හිතන්නේ ඔබ සඳහන් කරන්නේ බොලිවුඩ් කිව්වොත් වෙනම තියනවා නේද? ඔව් කොලිවුඩ් කියලා බලන්න වෙනම එකක් තියෙනවා. අපි තියෙන්නේ සෑහෙන ඉතිහාසයක් තියෙන නැටුමක්. එතකොට අපි ඈත ඉතිහාසයේ තියෙන නැටුම අද ස්ටේජ් එකේ ගිහිල්ලා නටලා ඔක ජාත්‍යන්තරේ තරණය කරන්න ගියොත් අර අපේ තියෙන දැන් ඒක අපට අපේ සංස්කෘතිය අපේ දේ කියන එක අපේ හිතේ තියෙනවා. දැන් අපිට ඒකෙන් අපි කොච්චර වුණත් ඒක අපේ දේ. එහෙම නිසා අපි ඒකට ගෞරව කරනවා. හැබැයි අපි දැනගන්න ඕනේ මේක ජාත්‍යන්තරයට යද්දී පොඩි දේවල් තියෙනවා. මම කියන්නේ විනාශ කරන එක නෙමෙයි.
නව්‍යකරණයට ලක් කරන්න. නව්‍යකරණයට ලක් කරන්න. මොකද අර අපි සාම්ප්‍රදායිකම රාමුව කියන දේ ඇතුලේ හිටියොත් කිසිම වෙලාවකට මේ සාම්ප්‍රදායික රාමුවේ කොටුව ඇතුලේ ඉඳගෙන අපිට අලුත් දෙයක් කරන්න ටික කමයි. මොකද කොටුව ඇතුලේ කියන්නේ අපි එක් මට්ටමක සීමාවක ඉන්නේ. එතකොට අපිට යම්කිසි නීති රීති මාලාවක් තියෙනවා. අපිට ඒකෙන් පිටට යන්න බෑ. මේකෙන් එළියට ගිහිල්ලා අපේ සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන අපිට අලුත් දේවල් කරනවා. හැබැයි මේ අලුත් දේ තුල ශ්‍රී ලංකාවේ නටුමක් කියන දේ පේනවා. අපි අලුත් දේ කරන්න කියලා ගිහිල්ලා අපි අපේ ට්‍රැඩිෂනල් එකක් අපි පහතරට නටුමක් නටන්න ගිහිල්ලා ඒ නටුම ඇතුලේ මේක නව්‍යකරණය කරන්න කියලා ගිහිල්ලා වෙන කොහෙවත් අර යන නිකන් අහුලාගත්ත කෑලි ටිකක් මේක ඇතුලට එවුවා කියන්නේ ඒක විනාශයි. අපි උත්සාහ කරන්න ඕන හැමතිස්සෙම අපි ලොකු තැනකට ගිහිල්ලා අපි ජාත්‍යන්තරයේ ඉහළම ගිහි කරා ඕනම කෙනෙක්ට අඳුරගන්න පුළුවන් වෙනවා මේක දැක්ක ගමන්ම මේක ශ්‍රී ලාංකේය පහතරට නරකනේ ආවේනික ලක්ෂණෙ තියාගෙන අපිට පුළුවන් එතකොට අපේ තියෙන ට්‍රැඩිෂනල් එක ඉදිරිපත් කරා. අපේ සංස්කෘතිය සભ્યත්වයේ මේ දේවල් රැඳෙන. මේ මම සරලව කිව්වොත් ඔබ සඳහන් කරන්නේ දැන් අපි රෙසින් එකක් ගන්නකො. රෙසින් එකක් ගත්තේ කැන්ඩියන් එකක් ගත්තොත් දැන් ගොඩක් කැන්ඩියන් එක මොඩර්නයිසේෂන් කරනවානේ. හැබැයි ඒක හරිම සියුම්. මේ විදිහට චුට්ටක් මේ පැත්තට ඔපොසිට් ගියපු ගමන් ඒකට පුදෙක් දෝෂාරෝපණයක් ලක් වෙනවා. හැබැයි ඒක අර උච්චතම අවස්ථාවට අරගෙන එන තාක් ඒක ඊටම අතිශය ජනප්‍රිය වෙනවා සහ අතිශය ප්‍රසාදයට ලක් වෙනවා. එතකොට ඒ සීමාව පරයනවා කියන්නේ අර කැන්ඩියන් එක නෙමෙයි වෙනවා. එතකොට එතනින් එහාට ගැරවුම්. එතකොට ඔව් සරලව ඔබ ඒක තමයි සඳහන් කරන්නේ. මම කියන්නේ අපි අපේ ඒ කියන්නේ අපි දෙයක් අලුත් දෙයක් කරන්න නම් අපි පරණ දේ නිවැරදිව දැනගන්න ඕනේ. එතකොටයි අපි දන්නේ මේකට තියෙන්නේ මේ නීතිය. අපිට මේක කැඩුවොත් මෙතනින් එහාට ගියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ සහ වෙන්නේ නිර්මාණයට අර පැසසුම් ලැබෙනවා වෙනුවට ඒකට ගැරහුම් ලැබෙනවා. එතකොට නිර්මාණය ඉදිරිපත් කරන මිනිස්සුත් අපහසුතාවයටපත් වෙනවා. නිර්මාණය කරපු පුද්ගලයාට අපහසුතාවයටපත් වෙන විතරයි වෙන්නේ. මොකද ශ්‍රී ලංකාවේ තවමත් මේ සාම්ප්‍රදායික නර්තනයට ආදරය කරන විශාල පිරිසක් අපිට ඉන්නවා. අපේ ඒ ගුරු පරම්පරාවල් අදටත් ඉන්නේ. ඒ මිනිස්සු කීයටවත් කැමති වෙන්නේ නැහැ මේක විනාශ වෙන්න. හැබැයි අර අලුත් දෙයක් වෙනවා දැක්කම ඒ සම්ප්‍රදාය රකින්න මිනිස්සු හරි ආසාවෙන් මේක වැළඳ ගන්නවා. මොකද මේක අර විනාශයක් දකින්නේ නැති නිසා. අනිවාර්යයෙන්ම. මොකද සමහර විට ඒ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ට ඉතාමත්ම ආයාසයක් නැතුව ඔය සඳහන් කරන වෙනස්කම් කරලා නිර්මාණ විලි කරන්න අතීතයේ ඉඳලා අවකාශය තිබුණා. නමුත් ඒ දේ නොකර ඉන්නේ මේ තියෙන ගරුත්වය සහ ඒකට වටිනාකම රැක ගැනීමට. නමුත් එම නිසා තමයි ඕනු සඳහන් කරන්නේ මේකේ තියෙන මේ හරය සහ වටිනාකම කියන දේ ආරක්ෂා කරගනිමින් මේ දේවල් සියුම් වෙනස්කම් වල ලක් කිරීම තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මේ දේ ලෝකෙට අරගෙන යන්න පුළුවන්. සම්ප්‍රදාය කියන්නේ එක්තරා යුගයක කරපු නිර්මාණයක්. මොකද අපිට කොහේවත් ශ්‍රී ලංකාවේ නටන සම්ප්‍රදාය ලියවිලා නැහැ. ඉන්දියානු නටන සම්ප්‍රදායේ රස මේකයි මේ දේවල් කියන දේ ලියවිලා තියෙනවා. ලංකාවේ මේ නටන මේ විදියටම නැටිය යුතුයි කියන එක කොහෙවත් පොතක ලියවිලා ශිල්පියෙක් විසින් පොත කියවලා නැටුවා නෙවෙයි. එක්තරා යුගයකදී කවුරු හරි විසින් කරපු නිර්මාණයක් දීර්ඝකාලීනව පැවතීමත් සමග තමයි සම්ප්‍රදාය කියන දේ ගොඩයි. ඉතින් මහේෂ් මේ දේවල් කතා කරද්දී අපිට තේරෙනවා මහේෂ් යම් දේවල් අල්ලගෙන තියෙන අධ්‍යයනය කළා තියෙනවා කියවලා තියෙනවා ගොඩක්. ඉතින් මහේෂ් අපි කැමතියි දැනගන්න දැන් මහේෂ් ඉන්දික කියන පුද්ගලයා ඉන්නවනේ. දැන් ඔබ නැක්ටරි නර්තන ශිල්පියෙක්. ඉතින් ඒ වගේම ඔබ තව විවිධ ක්ෂේත්‍රවල අධ්‍යයන කරමින් ඉන්නවා. මේ හැමදේම පසකලා ගත්තාම අපි මහේෂ් ඉන්දික කියන්නේ සාමාන්‍ය කොල්ලෙක්නේ. තරුණයෙක්. ඉතින් මහේෂ් ඔබට මට අපි සියලුම දෙනාට සමාජ වගකීම් තියෙනවා මේ රටට ලෝකෙට මේ මහ පොළොවට සතා සීපාට ගහ කොළට මේ වතුරට ගින්නට මේ හැම දෙයකම මේ අපිට ලැබෙන සූර්ය රශ්මියට මේ හැම දෙයකම පවා අපිට වගකීමක් තියෙනවා. ඉතින් ඔබ මොන විදිහටද මේ දේවල් වල ඔබගේ කෘතවේදීතාවය එහෙම නැත්නම් ඔබගේ සමාජ වගකීම් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ හුදෙක් මහේෂ් ඉන්දෙක් කියන මිනිස්සයා. ඉගැන මම නැට්ටුවෙක් දැන්
ඔයාලම මම නෑ, ඒ කියන්නේ- ඔව් ඒ කියන්නේ හැරෙන්නද නෑ දැන් සමහර විට ඔබ නර්තන ශිල්පියා කියන දේ ඔළුවේ තියාගෙන කතා කරොත් ඔබට තියෙනවා මම නර්තනය තුළින් මෙන්න මේ විදිහට මෙන්න මේ දේවල් ජය ගන්නවා. මම අහන්නේ එහෙම නෙමෙයි. එයත් ඔබට එකතු කරගත්ත හැකි. මම අහන්නේ මහේෂ් ඉන්දික කියන පුද්ගලයා මේ කිසිම තරහතිරමක් නැතුව ගත්තොත් මගේ මොන සමාජ වගකීමක් නෂ්ට කරන්නේ? මම ඉගෙන ගත්තේ මේ රටේ මුදල් වලින්. මම කියන්නේ මම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ තමයි මේ වෙනකන් ඉගෙන ගන්නේ. මගේ පාසල් කාලේ මගේ විශ්වවිද්‍යාල කාලේ ඒ සියලුම දේවල් මම මේ රටේ සල්ලි වලින්. එතකොට මම මේ රටට සේවයක් කරන්න ඕනේ. හැබැයි මම ඒ සේවය මම නිවැරදිව කරන්න ඕනේ. මම දැනටමත් මට පුළුවන් විදිහට මම මේකේ පටන් අරගෙන තියෙනවා. මොකද මම කැමති දරුවෙකුට බොරු දෙයක් උගන්වන්න නැතුව නිවැරදි දෙයක් උගන්වන්න. මම දැන් මගේ ක්ලාස් පැවැත්වෙන්නේ කතක් නර්තනය ගැන. එතකොට මට පුළුවන් ඕනනම් මම ට්‍රැඩිෂනල් කරන්න එහෙම දේ කරන්න. හැබැයි ට්‍රැඩිෂනල් සහ ලංකාවේ තියෙන දේ උගන්වන්න මේ රටේ ඉන්න ඕන තරම් ගුරුවරු, දක්ෂ ගුරුවරු. මේ අපේ දරුවන්ට අතලා වෙනම අඩු විෂයක් නෙමෙයි ඉන්දියානු විෂයක් සහ මේක සෑහෙන දුර ළමයින්ට ඉගෙන ගන්න හම්බ වෙන්නේ. මොකද ශ්‍රී ලංකාවේ තාම සුළු පරිසරයක විතරයි මේ කතක් භරතනාට්‍යම් කියන විෂයන් ඉගෙන ගන්න. එතකොට ඒ දේවල් මම නිවැරදිව තව දරුවෙකුට මේ දේ මම නිවැරදිව ඉගෙන ගත්ත නිසා තමයි මම දරුවෙකුට තව නිවැරදිව මේ දේ උගන්වන්න පුළුවන්. ඉතින් මට දැනට තියෙන මගේ යුතුයකම කියලා මම හිතන්නේ මම තවත් හදන්න ඕනේ. දැන් මම මගේ ගුරුවරයා පස්සේ ඔබ දන්න දේ තව පරම්පරාවකට දායක නිවැරදිව කරන්න. මොකද නිකන් මට බොරු උගන්වන්න බෑ. නිවැරදි දේ උගන්වලා එතකොට මොකද අපිට පුළුවන් ඒ ළමයාට කවදා හරි ඉගෙනගත්ත දේ ප්‍රයෝජනයක් වෙනවා දකින්න. ඒක. එතකොට මට පුළුවන් දේ තමයි දරුවෙකුට උගන්වන්න. මම ඒ දේ කරනවා. ඉතින් සහ කියන්නේ හොර බොරු නැතුව රටේ වංචාවක් කරන්නේ නැතුව සාමාන්‍යයෙන් හොඳ පුරවැසියෙක් විදිහට මට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ මගේ අතින් වෙන්න ඕන යුතුයකම අන්න ඒක. එහෙම ජීවත් වෙන ගමන් අපිට පුළුවන් අපිට තව පොඩි දේවල් කරලා හැමදේම වැඩදායී විදිහට යොදන්න. නිකන් අපි බොරුවට අපි කියන්නේ අර බොරුවට අර මවාපාන්නේ නැතුව අපි වෙලා මහේෂ් ඉන්දික කියන කෙනා තුලින් වෙන කෙනෙක් දකින්නවට වඩා මම හරි කැමති අනේ ඔයාගේ මේකක් හදාගෙන යනවා නේද කියනවට ඉතින් ඒ දේ කොට නගා ගන්න ඉතින් මට පුළුවන් දේ තමයි මම කරන්නේ. ඉතින් මම ආස අර ඒ විදිහට මොකද කරන්නේ අර වැඩදායී දෙයක් මේ රටට දෙන්න. මම කියවල මගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ඒක මම ඒ දේවල් වලත් මම කරන්නේ හරි දෙයක් මේ දරුවන්ට දෙන්න පුළුවන් නම් දරුවෝ කිව්වත් ලොකෝය තමයි කියන්නේ. ඉතින් එහෙම දෙයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය බුද්ධිලෙක් විදියට ගත්තොත් මොකද මම අර නැටුම ඇදලා ගත්තේ මට ඒක කතා කරන්න ලේසි නිසා මේ ඔබට ඔබ අතපත ගන්න දෙයි. මම ඒක මොනවද මට ඒකට දෙයක් කෙනෙකුට විස්තර කරන්න මට ඒ දේ ගත්තම ලේසි. හරි. ඉතින් තව පුංචි දෙයක් අහන්න මයිස් දැන් මම ඔබට මේ වෙලාවේ රුපියල් මිලියන 10ක් දෙනවා. මිලියන 10ක් දුන්නොත් ඔබ කොහොමද ඒක වියදම් කරන්නේ? හුදෙක් ඔබගේ අවශ්‍යතාවයන් වලින් ඔබට මම ඉස්සෙල්ලා බලන්න ඕනේ මට මේ වෙනකල් මගේ අධ්‍යාපනයට හෝ වෙනත් මගේ වැඩදායී දෙයකට මම කියන්නේ නිකන් shopping කරන්න එහෙම දේවල් වලට ඉන්නේ. රටට වැඩක් වෙන විදියට මට නැති වෙච්ච පහසුකමක්. මම හොයනවා කෙනෙක්ට තව ඒ මුදල් වලින් යොදවලා මට කරන්න පුළුවන් නම් මේ දේවල් මම කරනවා. මොකද මට මේ වෙනකොට මට අපිට ඩ්‍රීම් එකක් තියෙනවා නේද පොඩි කාලේ මට මෙහෙම දෙයක් කරගන්න මට මේ වගේ දෙයක් කරගන්න තිබුණා. ඒ වගේ දේවල් මට නම් මම මේ වගේ දේවල් තිබුණොත් මම කොහොම හරි කරලා මට ඒ මම ආස කරපු ගොඩාක් දේවල් සහ මට ඉගෙන ගන්න ඕන ගොඩාක් තැන්වල මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් එහෙමත් ලැබෙන්නේ නැති පිරිසක් ඉන්නවනම් අනේ මට මෙහෙම කෙනෙක්ගෙන් දෙයක් කරගන්න තිබුණා නම් අනේ මට මේ වගේ තැනක මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණා නම් කියන දේ තියෙනවා. ඒ දේ නැත්තම් මම ඒ දේ කරනවා. කියන උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් සමහර දුර අපි ඉස්කෝලවල වුණත් ගත්තොත් එනවා ඒ සමහර විට ඒ ළමයින්ට නැහැ හරියට
තමන්ගේ මොනවා හරි රිහර්සල් කරගන්න රිහර්සල් හෝල් එකක් ඒ වගේ දෙයක්. එක්කෝ ලංකාවේ ඉන්න දක්ෂ ගුරුවරු මම පිටරටකින් අපිට ගෙන්නන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් ලව්වා ළමයින්ට සහ අපට ඒ වගේ දෙයක් එහෙම ගුරුහරුකමක් ලබා ගන්න පුළුවන් නම් එතන දැන් විදේශ රටකින් අපිට කවුරු හරි ගෙන්නලා එයාට කියලා මොනවා හරි ඒ වගේ වර්ක්ෂොප් එකක් වගේ දාලා කරගන්න ලොකු මුදල් සම්භාරයක් අපිට අරගන්න. ඒ එහෙම දෙයක් වෙන රටකින් ආපු කෙනෙක්ගේ තියෙන තාක්ෂණික දැනුම හරි ඉහළයි. එහෙම දෙයක් අපිට බෙදා ගන්න වෙන කවුරුකට ගෙන්න ගන්න පුළුවන් නම් මේ වගේ දෙයකට මට යොදා ගන්න පුළුවන් වැඩදායි විදිහට. ඉතින් මහේෂ් මේ දේවල් ගැන කියලා අපිට ඇන්ඩ්‍රොයිඩ් මතක් කරනකොට ඇන්ඩ්‍රොයිඩ් වෙන රටකින් ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් මේ දවස්වල පොඩි වැඩසටහන් කරගෙන යනවා. ඉතින් මහේෂ් ඔබට මේ තාක් ගමනේදී මේ මහේෂ් ඉන්දික කියන නාට්‍ය ශිල්පියා බිහි වෙන්න සහ ඔබ හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ කලේ නැංවෙද්දී මේ තාක් ගමනට ඔබට උදව් උපකාර කරපු පිරිසක් ඇති. මම හුදෙක් අහන්න ඔවුන්ගේ නම් ලිස්ට් එක ගැන නෙමෙයි. නමුත් ඔබට පුළුවන් නම් කියන්න මේ ගමනේදී මෙන්න මෙතනදී මට මෙන්න මේ පුද්ගලයා හිටියේ නැත්තම් ඔහු මට මේ උපකාරය නොකරන්න අද මගේ මේ ගමන නැහැ. එහෙම නැත්තම් මට ගෙදරින් අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙනවා සහෝදරයෝ කවුරු හරි වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී මං වෙනුවෙන් පෙනී හිටින්නේ නැතුව මේ වෙලේ මගේ මග ඇහුරුවා නම් අද මේ සීලම ගමන නතර වෙන්න තිබ්බා කියලා කතාවකදී සුවිශේෂී කතාමාලාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මුලින්ම කියන්නේ මම ඉස්කෝලේ සෑමදෙල මහවිද්‍යාලේ මම කොළඹ කෙනෙක් නෙවෙයි කියනවා මේක. මම ඉස්කෝලේ ගියේ සෑමදෙල මහවිද්‍යාලේ. ඊට පස්සේ තමයි මම කොළඹට එන්නේ. ඉතින් ඊට පස්සේ මම මතක් කරන්න ඕනේ මගේ විශ්වවිද්‍යාලයේ එතන තමයි කෙටි කාලයකින් විශ්වීය දැනුමක් මම ලබා ගත්ත තැන. අපි හැමදාම අපිට දෙයක් ලැබෙනව නම් අපි එතනට කර කරන්න කියලා ගන්නවා. ඉතින් මගේ විශ්වවිද්‍යාලයේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක සෞන්දර්ය විශ්වවිද්‍යාලය. මොකද මහේෂ් කියන නැට්ටුවා ගොඩ නැගින්නේ නැහැ සෞන්දර්ය විශ්වවිද්‍යාලය නැත්තම්. මොකද මගේ පාසල් කාලේදීම තමයි මගේ ගුරුවරයා මට හම්බ වෙන්නේ මොක්ෂා සමරසූරිය. ඉතින් මම ඇබිලිපිටියේ ඉඳලා මම මරදානේ ඉන්ෆින්ස්ටර් අඳහල්ට මම ක්ලාස් වෙන්නේ. ඉතින් ඒ ඇවිල්ලා ඊට පස්සේ මිස් තමයි මට ඉන්දියානු නර්තනය කියන දේ උගන්වන්නේ. එතකොට මගේ විශ්වවිද්‍යාලයේ කාලේ මම ඒ ලබාගත්ත මගේ ගුරු මණ්ඩලය ඉතින් ඒගොල්ලෝ නැති වෙන ඔය ටික තමයි මගේ අධ්‍යයන කාලය. ඊට පස්සේ තමයි මම අධ්‍යයන කාලයෙන් පස්සේ තමයි මම පටන් ගන්නේ මගේ වැඩ කරන කාලේ. ඉතින් වැඩ කරන කාලයටත් කලින් මට හම්බ වෙනවා දැන් සුපර් ඩාන්ස් ප්‍රෝග්‍රෑම් එකකින් තමයි මාව දාන්නේ. ඉතින් ගායන්නය තමයි මාව සුපර් ඩාන්ස් එකට දාන්නේ. ගායන ශ්‍රීමාන් අපෝ තම ආදරණීය අවස්ථාවක් තමයි ගායනයේ තමයි කියන්නේ මල්ලි මම එන්න කිව්වා. එයාගේ මම හරි කැමතියි මොකද මම හරි ආසයි කතා කරනකොට මල්ලි හරි මේ හරි වැඩේ කරාවන්න මේ කරගෙන යන්න. ඊට පස්සේ ගායනය ගැන අපි පොඩ්ඩක් කතා කරමු මේ මොකද ගායන ශ්‍රීමාල් කියන්නේ ලංකාවේ ඕනම කෙනෙක්ට මම ඔබට මට අපි කවුරු හරි ඉන්නවනම් අපි මොන හරි කුමන ශිෂ්ටයක මොනෑම කාර්යයක නියැලෙනවා නම් ඔහු කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදේ කිසිම වාසියක් එහෙම නැත්නම් කිසිම ආකාරයක අදහසක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඊටමත්ම යහපත් විදිහට උදව් කරන ඊටමත් උතුම් මිනිසෙක්. ඉතින් ගායනයි මමත් ස්තුතිවන්ත වෙනවා මේක අවස්ථාවක් කරගන්න ඔබට ස්තුතිවන්ත වෙන්න. ගොඩක් ස්තුතියි අපිට මේ දක්වන සහයෝගයට. ඔව් ඒ කියන්නේ මේ මම මේ පුද්ගලයාට උදව් කරොත් මට මේ දේ ලැබෙයි කියන දේ බලාගෙන උදව් කරන්නේ නැහැ. ගායන අයියා, සංකයියා ඇතර මට මතක් කරන්න ඕනේ හිරාන් අයියා. මොකද හිරාන් අයියාව මම දන්නේ ඉස්කෝලේ යද්දී. අදටත් හිරාන් අයියා කියන චරිතය මගේ ජීවිතේ හරි විශේෂයි. මොකද මම ගිහින් කියන්න ඕනේ අයියේ මට මේ දේ කරගන්න විදියක් නැහැ. මට කරලා දෙන්න. ඊට පස්සේ තමයි එයා තමයි කියන්නේ මෙහෙම කරන්න කියලා ප්ලෑන් එක ගහලා දෙන්න. ඊට පස්සේ එයා පැත්තකට වෙලා ඉන්න මම වැඩේ කරලා ඉවරුනාට පස්සේ කියනවා මේක වැරදි. ඉතින් හිරාන් අයියා මම සෑහෙන කරා. ඒ වගේ ඉන්නවා ශේෂ්ත්‍රයේ සෑහෙන පිරිසක් ඉන්නවා ගායන අයියා සංකල්ප හිරාන් අයියා. එතකොට තව මගේ සමකාලීනයින් ඉතින් ඒගොල්ලෝ මට උදව් කරනවා. ඉතින් ඒ උදව් මට සමහර වෙලාවට ඒ උදව් සෑහෙන වටිනවා. ඔය වගේ මගේ අධ්‍යයන කාලය මේක මගේ වැඩ කරන කාලේ ඉන්නේ මේ පිරිස. ඉතින් මගේ ගෙදර කොහොමත් මාත් එක්ක ඉන්නවා.
මේගොල්ලෝ තමයි මගේ හැමදේටම මාත් එක්ක ඉන්නේ. ඉතින් කසුන් ඒගොල්ලෝ හැමෝම කසුන් ෆොන්සේකා. මම කියන්නේ කසුන්ුයි මමයි ශේෂ්ත්‍ර දෙකක. හැබැයි මේක අර සමාන්තර වෙන ශේෂ්ත්‍ර දෙකක් නෙති මේක නිසා මට කසුන්ට කියලා සමහර වෙලාවල් තියෙනවා අපිට හදිස්සි වෙලාවල් මට මගේ දෙයක් කරගන්න බැරි වෙලාවට මට කිව්වොත් මම කෙනෙක්ට කාට හරි මේ දේවල් කරන්න මම කසුන්ට මේක කරන්න මට තේරෙන්නේ. එමෙ කිව්වොත් මම හරි වාසනාවන්තයි මෙහෙම පිරිසක් ලබන්න. මොකද ඒ පිරිස තුල තියෙනවා මට මගේ කියන ඉන්නේ. මට මේ දේ කරලා දෙන්න කිව්වොත් සමහර වෙලාවට ඒක බැහැ කියයි ඒ වුණාට කරනවා. ඉතින් ඒගොල්ලෝ තමයි මම අද මෙතනට මෙහෙම නැගිටලා නම් සමහර වෙලාවට ඔවුනොන් අපිට සම්පූර්ණයෙන්ම කැප වෙලා උදව් උපකාර කරන්න ලැහැස්ති වෙලා නැති වුණත් ඔවුන් කරන්නේ පුංචි උදව්වක් උපකාරයක් සමහරවිට ඒක කඩේමක් පසු කරගන්න උදව් වෙනවා. ඉතින් මොකද අපිට මම කිව්වේ සෑහෙන්න මේගොල්ලෝ වැඩ කරන අය මමත් වැඩ කරන ඉතින් එහෙම ඒ දේවල් යද්දි අපිට අර එකිනෙක අතර තියෙන බැඳීම චුට්ටක් ටිකක් තදට තිබුණාන් පස්සේ අපි කවදාවත් කෙනෙකුට බැහැ කියන්නේ නැහැ. අපි මේ දේවල් කරන්නේ ඉතින් සමහර විට දැන් අර මේක පොඩ්ඩක් අමතකත් වෙන්නේ නැති ඉන්නවා එහෙම සෑහෙන මට උදව් කරපු මම දන්නේ මට සෑහෙන ලොකු පිරිසක් මට උදව් කරනවා. මම හිතන්නේ ඒක මගේ ලැබීම. මට ගොඩක් අය උදව් කරනවා මල්ලි මෙහෙමයි එකක් මට ගොඩක් අය ඉන්නවා මම හරි නිහතමානී මෙහෙම කියලා. මගේ නෑ එහෙම අර මේ මගේ නැහැ මවාගෙන ජීවත් වෙනවා කියන එක. මම ස්ටාර් මම ආටිස්ට් මම යන්නේ මෙහෙමයි මම ඉන්නේ මෙහෙමයි කියලා මට ඇත්තටම ඒක මොකද මම හරි කැමති දෙයක් තමයි. අර අපි කියන්නේ පොළවේ පය ගහලා ජීවත් වෙනවා කියලා. අන්න ඒ පොළවේ පය එහෙම නොවන්න මහේෂ් මේ වෙද්දි ඒ මහේෂ් මල්ලි දැන් ලංකාව කියන රටේ දැන් මේ අපි දකින ඉන්දියාව පවා මේ වෙද්දි ආටිස්ට් කෙනෙක් කලාකරුවෙක් එහෙම නොවන තාක්කල් දැන් නැදින්න බෑ. ඉස්සර තමයි ප්‍රේක්ෂකයෝ ලුහු බැඳගෙන යනවා. දැන් එක වචනකින් අපි හිතමු ඔබ නිකමට හිතන්න ඔබ හොලිවුඩ් වෙන්න පුළුවන් බොලිවුඩ් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශ්‍රී ලාංකික කවුරු හරි ඔබ ආස කරන ශරීරයක් දැන් මතක් කරගන්න ඔබ ඉතින් සාධාරණ කරන මවා ගන්න ඔබට හුව යම් වේදිකාවක හරි ඔබට මඟ කොටේදී හරි හමු වෙනවා. ඔවුන්ට අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් අපිත් එක්ක ඇවිල්ලා නිරන්තරයෙන් කතා කරනවා. නමුත් ඔබට එක නියතමානී හිනාවකින් හරි සංග්‍රහ කරේ නැත්තම් ඔබට කතා කරන්න පුළුවන් අවස්ථාවක එක වචන දෙකක් හරි කතා කරේ නැත්තම් අපි කිව්ව සෙල්ෆි එකක් හරි ගහන්න ඉඩක් හොඳටම තියෙන වෙලේක ඔබට ඒකට අවකාශය ලබා දුන්නේ නැත්තම් ඔබට එතනින් එහාට ඒ සෙලිබ්‍රිටි කියන චරිතය අවසානයි. එතනින් එයාට ඔබ වඩා කිසිම කෙනෙක්ගේ සෙලිබ්‍රිටි ඔහු වෙන්නේ නැහැ. ඔහු වෙන්නේ නැහැ. අපිට පේනවා නම් හොඳටම යාට වෙලාව තියෙනවා එහෙම කියලා. එතකොට අපේ අර හිතේ තියෙන එයා පිළිබඳව තියෙන අර ධනාත්මක හැඟීම එයාගේ එක දෙයක් ඇති එතනින් එහාට වෙනවා. ඒ නිසා මම කියන්නේ මම දකින හැමෝ එක්කම මම කතා කරන සමහර වෙලාවල්දී මේ දැන් අර අපිට කියන එහෙම පිළිගන්නට මේ ට්‍රික් කරන්න එක්කත් ඔයා මෙහෙමයි මට එහෙම නෑ මම අදටත් මම විශ්වවිද්‍යාලයට යනවා නම් මම ෆස්ට් ඉයර් එකේදී සෙකන්ඩ් ඉයර් එකේදී එතකොට මාව දන්නේ නෑ මම එතකොට සාමාන්‍ය ළමයි විශ්වවිද්‍යාලයෙන් මම මේ විදිහටම අදට මට එහෙම ලොකුට මම වගේ මම තමයි කියනවා මම යනකොට කවුරුවත් නැගිටින්න ඕනේ එහෙම දෙයක් මට වගේ නෑ මම අදටත් නිකන් මේ ටී-ෂර්ට් එකක් අරගෙන දෙන්නත් බාට දෙක දාලා මගේ බෑග් එක සුපුරුදු බෑග් එක දාගෙන මම අදටත් යන්නේ මොකද මට විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා අනෙක් කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලේසිම විදිහ තමයි ඒක. මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා මම ස්ටේජ් එකට නැගපු නැට්ටුවම කියන්නේ මට බෑ. එහෙමයි. ඉතින් ඒක නිසා සමහර වෙලාවට දාඹුරන්නේ නෑ. ඉතින් දැන් පාරකදී එහෙම යද්දි නිකන් ෂෝට් ටී-ෂර්ට් එකක් කැප් එකක් දාලා යනකොට මම හිතන්නේ නෑනේ සමහරවිට ඒක ආසයි. මේ ඉතින් ඔබ තමයි මගේ ක්‍රමය. ඉතින් මහේෂ් අපි ගොඩක් දේවල් කතා කරා. අපි අවසානයේ කතා කරමු ඔබ මොන විදිහට සමාජ මාධ්‍ය ජාලාවලින් සෝෂල් මීඩියා වලින් කන්ටැක්ට් කරගන්න පුළුවන් කියලා. මොකද මේ වෙද්දී ඔබ ෆලෝ කරන ගොඩක් පිරිසක් ඉන්නවා. ඔබට ආදරය කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම සුපර් ඩාන්සර් සීසන් 2 එක මහේෂ් ඉන්දික කියන නම කරලියට එද්දි පුංචි දිනෙන් ඔබ ආදින්දට එද්දි ඔබ ආදරය කරන චරිතයක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම මහේෂ් ඉන්දික කියන්නේ. ඉතින් මහේෂ් ගොඩක් දෙනෙක් බලාගෙන ඇති වගේ Insta followers-ලා, Facebook friends-ලා, Twitter ෆලෝ කරන අය හැම දෙනෙක්ම මහේෂ්ට පුළුවන් කියන්නේ මාව මොන විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. මගේ FB එක තියෙනවා මහේෂ් ඉන්දික. ඒකේ දැන්ට මම ෆලෝ කරන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්ලා
ෆීල්ඩ් එක තියෙන still follow කරන්න පුළුවන්. ඔව් follow කරන්න පුළුවන්. Instagram මහේෂ් ඉන්දික dance. එතකොට මාව ඉතින් මම කියන්නේ මේ වෙලාවේ මේ නටන්න නිවැරදිව ඉගෙන ගන්න ඒ වගේ දේවල් කරන්න මම හරිම කැමතියි. ඉගෙන ගන්න අර කැමැත්තක් දැන් අපේ පන්තියකට සහභාගී වෙන සමහර පිරිසක් ඉන්නේ මේ සතිය එනවා ලබන සතිය ඊළඟ සතිය වෙද්දි ස්ටාර් ක්වොලිටි නටන්න පුළුවන්. ඒක මේ සති දෙකකින් තුනකින් කරන්න පුළුවන් කියන එක මම හරිම කැමතියි. මොකද ඉගෙන ගත්ත ළමයි දන්න ඉගෙන ගන්න තියෙන අමාරුව. ඉගෙන ගන්න යන කාල සීමාව. එකහක් උනත් ගෙඩියක් වෙන මල ගෙඩියක් වෙන පොඩි කාලයක් තියෙනවා. පොඩි කාලයක් තියෙන. ඉතින් මේ අර අමාරු කාලේ පොඩ්ඩක් ගෙවලා ගන්න ඊට පස්සේ ගොඩ අපි මම වුණත් මේ ජනවාරි මාසයේ ඉඳලා පෙබරවාරි මාසයේ මේ නටපු කෙනෙක් නෙවෙයි. මම සෑහෙන කාලයක් ඉතින් එහෙම ඉතින් අර ඒ දේවල් වලින් මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒක සැරේටම කතා කරගෙන යනකොට වෙනම එකක් වෙනවා. ඒක සමහර අපිට පිළික දෙන්න අල්ලගන්න ලේසි නිසා මම කියන්නේ. ඉතින් මගේ පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. අපි කියමු කොහොමද ක්ලාසස් මගේ මොනවද මගේ බදාදා හවස තියෙනවා සචිනියක් ස්ටුඩියෝ එකේ මම දන්නවා ඉති බොරලස් කරන්නේ කන්ටැක්ට් ක්ලාස් එක තමයි මම එතන කරන්නේ. ඊට පස්සේ ආපහු හවස 6:00ට ඊට පස්සේ ආපහු රෙෂ් ඩාන්ස් ස්ටුඩියෝ තියෙනවා කැන්ඩි. එතන අඟහරුවා දවස් 2:00ට ක්ලාස් එකක් යන්නේ. ඒකත් කතා මම මේ කියනවානේ මේ ක්ලාස් එකේ කරන්නේ කතා නර්තනයේ නිවැරදිව සහ මේ ඉන්දියාවේ එක්සෑම් එකක් අපිට මේක කරන්න පුළුවන්. මම හිතන්නේ කවුරුත් දන්නවා වාක්‍ය විශාරද කියන එක්සෑම් එක. ඉතින් ඒ දේවල් වලට නිකම්ම ළමයාව මාසෙට දවස් 4ක් ගෙන්නලා නටලා යවන්න නෙවෙයි. යම් කිසි ක්වොලිටියක් ඇතුව මේ දේ වෙන්නේ. මොකද මගේ බොරලස් ගමුවේ ක්ලාස් එකේ මේ වෙනකොට සෑහෙන පිරිසක් ඉන්නේ විශ්වවිද්‍යාල ළමයි. ඉතින් ඒගොල්ලෝ දන්නවනේ මේ සර්ටිෆිකේට් එකේ තියෙන වටිනාකම. ඉතින් ඒගොල්ලෝ ඒක නිසා ඒකට එන්න සහාය වැඩ කිහිපයකම මේ වෙනකොට ඉන්නවා. ආරාධනා කරන්නේ ඉතින් ඔබට උපසම එකතු වෙන්න. මාත් එක්ක එකතු වෙලා අපි ලංකාවේ නොවන දෙයක් නිවැරදිව ඉගෙනගෙන බලමු අපි කොහොමද මේක හරියට. මොකද මම අයියේ ලංකාවෙන් නැති නැතුණා ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගෙන ආපු ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන ඉන්දියාවේ ගිහිල්ලා මම ඒක නටලා ඒ මිනිස්සුන්ගෙන් සෑහෙන ප්‍රසාදයක් ලබා ගත්තා. මම ඒක හරිම ආඩම්බරයෙන් කියන්නේ. මොකද මේ අපි බයයි වෙන රටක දෙයක් ඉගෙනගෙන අපිට ඒ රටටම ගිහිල්ලා ඉදේ කරලා ඒ රටේ මිනිස්සුන්ගෙන් පැසසුමක් ලබන්න කියන එක හරි අමාරු දෙයක්. කියද්දි මට නිකන් හිනායන කාරණයක් වෙනවා. මොකක්ද දැන් අපි චයිනීස් කෑම කියලා කන ඒවා චයිනීට ගිහිල්ලා කියන්න බෑවල්ලි මම චයිනීස් කෑම ඉතාලියන් කියලා කන ඒවා ඇත්තටම කිව්වොත් මේ මිනිස්සුන්ම මේව නෙමෙයි මේක එහෙම නෙමෙයි කියලා ඒ වගේ දැන් උදාහරණයක් විදියට ගන්නයි දැන් අපි මොනවත් කොච්චර බලන්න ඉන්නවද ලංකාවේ කෙනෙක් වුණා අපේ ට්‍රැඩිෂනල් නැටුමක් නටලා මොන හරි අඩුපාඩුවක් තිබුණොත් අපි හොඳ කියන්නට වඩා අපි පෙළඹෙන්නේ ඉතින් වැරද්ද ඒ වෙනුවෙන් අපි හඬ නගනවා මේ විකෘති කරන නොහැකි මේ අපේ දේ කියන දේ. ඉතින් අපි එතකොට අපි කොහොමද මේ දෙන්නේ. මොකද ඉන්දියාව කියන්නේ සෑහෙන ලොකු රටක් මහා සම්ප්‍රදායන් තියෙන රටක්. ඉතින් මම නර්තනය කියනොත් ලෝකෙම ඉන්දියාව තමයි වගේ. ඒ කියන්නේ සෑහෙන නවීකරණය වෙලා සහ මම ඉගෙන ගත්ත විෂය කියන දේ බොලිවුඩ් ෆිල්ම් මේ වගේ දේවල් වල නම් සෑහෙන ලොකුවට තියෙන දෙයක්. ඉතින් එහෙම තැනක මම ගිහිල්ලා මේ වගේ මේව දෙයක් කරලා ඒ රටට මේ දේ මම ලංකාවේ ඉඳගෙන ඉගෙනගෙන ආවා එහෙම කිව්වන් පස්සේ ඒ මිනිස්සු හරි ආසයි. ඒ ලැබිච්ච ප්‍රසාදයෙන් මම දන්නවා මගේ අඩපාඩුවක් තිබුණේ නැහැ. ඉතින් මම අපිට ඒ පිළිබඳවයි සතුටු වෙන්න පුළුවන්. ඔබ පිළිබඳව අපි හැම වෙලේම අපි මේ ටෝක් ඉති එපිසෝඩ්ස් වලින් අපි ඔබලව සම්බන්ධ කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. අනිවාර්යයෙන් අපි අප්කමින් channel එකක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අපිට පුළුවන් මුදේ gossips දාලා ගොඩක් දුරට subscribers ලා දාගෙන ලොකු trend එකකින් යන්න. නමුත් අපේ මේ පරිශ්‍රය අපේ මේ මහන්සිය අනිවාර්යයෙන්ම මේ ලංකාව
ලස්සන කරන මිනිස්සු. එහෙම නැත්නම් මේ ලෝකේ ලස්සන කරන මිනිස්සු. එහෙම නැත්නම් මේ කලාව කියන මේ සොඳුරු දේ මේ ශාස්ත්‍රයේ ලස්සන කරන හැඩ කරන මිනිස්සුන්ට අපි සහාය වෙන්න. ඒක පුදේ වචනයකින් වෙන්න බලන්න. එහෙම නැත්නම් ජනප්‍රසාද එකතු කරගන්න වෙන්න. නැත්නම් ඔබට පිරිස රැස් කරගන්න පුළුවන්. මේ හැම දෙයකම සහායක් දක්වන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒක අපි හිතනවා ඒක අපි ඊටමත්ම ආදරයෙන් සහ අපි සමාජ මෙහෙවරක් විදියට සහ අපි අපිට කරගන්නා මෙහෙවරක් විදියට අපි මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. මොකද අපි බලාපොරොත්තු වෙනවා මේ අපි දන්නවා චන්දන වික්‍රමසිංහයන්, එතකොට චන්න විජේවර්ධන, මේ උපුලි පණිවාර්ත මේ හැම මේ තව මම නොකි ගොඩක් දෙනෙක් ඉන්නවා මේ දැවන්තයන් හැම වෙලේම මේ ලංකාවේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැක ගන්න. ලංකාවේ තියෙන මේ නර්තනය රැක ගන්න හැම වෙලේම ලොකු මහන්සියකින් කැප වෙලා වැඩ කරනවා, වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් අපි ඔවුන් ඉතාමත් ආදරෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරන ගමන් මහේෂ් මම ඔබට ආරාධනා කරනවා ඔවුන් අධ්‍යයනය කරන්න තවදුරටත් ඔවුන්වත් පරයා යන විදිහට මේ ගමන ඔවුන් අපේක්ෂා කරන එක තමයි. ඒ තාත්තර ගමන මේ වැදගත් විදිහට ඔබගේ තියෙන අනන්‍යතාව, ඔබගේ තියෙන වටිනාකම සහ ඔබ තුල තියෙන මේ ශ්‍රී ලාංකීත්වය සහ ඔබ රැකගත යුතු ඔබගේ චරිතය තුළ ඔබ ආරක්ෂා කරගත යුතු ඒ නියමයන්, ඒ විධානයන් සියලුම දේවල් ඔබ විසින් ආරක්ෂා කර ගනිමින් අනාගතයේදී ඉදිරියට යයි කියලා අපි ඉතාමත්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ එපිසෝඩ් එක නරඹපු ඔයගොල්ලන් හැමෝටම අපේ විහංග සීරෝටපස අපේ ප්‍රේක්ෂකයින්ට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි තවත් මේ වගේ ලස්සන වැඩසටහනකින් ඔයගොල්ලන් හමු වෙන්න එනවා. ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි.